අයිබෝවන් සුබ දවසක්. අපි විවිධ මාතෘකා ඔස්සේ රටේ පැන නගින ඒ වගේම අපි දන්නවා මේ වෙනකොට රටේ පවතින මේ ආර්ථික අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අපි පිළිතුරු හොයමින් එම අභියෝග වලට සාර්ථක පිළිතුරු දෙන්නේ කොහොමද කියන කාරණාව අපි මේ වැඩසටහන තුළින් දිගින් දිගටම සාකච්ඡා කළා. ඉතින් අද දවසේ අපි හිතුවා පාරිභෝගික සේවා අධිකාරිය සම්බන්ධයෙන් ඔබ දැනුවත් කරන්න මේ වෙනට විවිධ ප්‍රශ්න ඔබට පැන නැගිලා ඇති. සමහර ඔබ මේ වෙනට ඒ සඳහා අතුරුතුරු හොයමින් ඉන්නවා වෙන්න පුළුවන්, පිළිතුරු හොයමින් ඉන්නවා වෙන්න පුළුවන්. අපි හිතුවා දවසේදී මේ ආයතනය සම්බන්ධයෙන් ඔබ දැනුවත් කරන්න. පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරියල්ල මහත්මයා අපිට සම්බන්ධ වෙනවා. මම පිළිගන්න ඔබතුමාව. ආයිබෝන්. ඒ වගේම පාරිභෝගික සේවා අධිකාරියේ තොරතුරු අංශයේ අධ්‍යක්ෂ අසල බණ්ඩාර මහත්මයා අපිට සම්බන්ධ වෙනවා. මම පිළිගන්න ඔබතුමාව. ආයිබෝන්. හොඳයි. ඉතින් මේ වෙන විට අපි දන්නවා වෙළඳපොලේ පවතින විවිධ භාණ්ඩවල මිල ප්‍රමිතිය සම්බන්ධයෙන් ඔබ වෙනදාට වඩා වැඩි වශයෙන් මේ වන විට කතා බහ කරනවා. අපි විවිධ මාධ්‍ය ඔස්සේ දකිනවා පාරිභෝගික ජනතාව බොහෝ දේවල් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න විදියට ඒ වගේම විවේචනාත්මක ආකාරයෙන් කතා බහ කරන ආකාරය. ඉතින් අපි තුවා දවසේදී මුලින්ම මේ සම්බන්ධයෙන් කතා කරන්න කලින් පාරිභෝගික සේවා අධිකාරියේ කාර්යභාරය කොයි වගේද කියන කාරණාව ඔබට මතක් කරන්න. සභාපතිතුමන් මේ වෙලාවේ ඉන්න නිසා මම හිතා මුලින් මේ ප්‍රශ්න ඔබතුමාට යොමු කරන්න. පාරිභෝගික අධිකාරිය විශේෂයෙන්ම පාරිභෝගික අධිකාරිය පිහිටුම් ලැබූ පනතේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විශේෂම පරමාර්ථයක් වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ඵලදායී තරඟකාරීත්වය ප්‍රවර්ධනය කිරීම සහ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා සහ අභ්‍යන්තර වෙළඳාම් ඉදිරිපත් කිරීම සඳහා තමයි මේ පනත පනවන්නේ කියලා. ඒකට එහි සඳහන් වෙලා තියෙන ආකාරයටම විශේෂයෙන්ම අපි සඳහන් කළ යුතු වන්නේ අපගේ අධිකාරියේ මූලික පරමාර්ථය වන්නේ පාරිභෝගිකය ආරක්ෂා කිරීම. ඒතර වෙළඳපොළ තුල ඇති වෙන විවිධ තත්ත්වයන් මිල වෙන්න පුළුවන්, වෙළඳ භාණ්ඩවල ප්‍රමිතිය සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි වගකීමකට යටත්ව ලබා දෙන භාණ්ඩයක් සම්බන්ධයෙන් ඒ වගකීම පැහැරහැරීම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේ කාරණා අවස්ථාවන් ගණනාවකදී පාරිභෝගික අධිකාරියට විශේෂ රාජකාරියක් පැවරලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙලා පාරිභෝගිකය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය වන්නා වූ පියවර ගැනීමට. හොඳයි. තොරතුරු අංශයේ අධ්‍යක්ෂකතුමන් අපිට එක්ක සම්බන්ධ වෙලා නිසා මම හිතුවා ඔබතුමා ගාව මේ කාරණාව සම්බන්ධයෙන් විශේෂ තොරතුරු රසක් ඇති කියලා. සාමාන්‍යයෙන් අපි දන්නවා පාරිභෝගික සේවා අධිකාරිය ගැන කතා කරද්දී පොඩි හෝ ප්‍රශ්නයක් පැන නැගුණාම වෙළඳපොළ තත්ත්වයේ යටතේ භාණ්ඩයක් හෝ සේවාවක් සම්බන්ධයෙන් මිනිස්සු කියන්නේ පාරිභෝගිකයා කියන්නේ පාරිභෝගික සේවා අධිකාරිය මේ ගැන සැලකිලිමත් විය යුතුයි. නැත්නම් ඒගොල්ලෝ මේ සම්බන්ධයෙන් සොයා බලන්න අවශ්‍යයි කියලා. මේ කාරණාව සම්බන්ධයෙන් ඔබතුමාට දෙන්න තියෙන උත්තරේ මොන වගේද? ඔව් පොදුවේ ගත්තයන් පස්සේ පාරිභෝගික කටයුතු අධිකාරිය සාමාන්‍යයෙන් වෙළඳපොලේ තියෙන භාණ්ඩ හා සේවාවල සම්බන්ධ පාරිභෝගිකයන්ට වෙළඳපොලේදී යම් අසාධාරණයක් වෙනවා. ඒගොල්ලෝ භාණ්ඩ මිලදී ගන්න ගියාට පස්සේ වෙළඳපොලේදී යම් කිසි අසාධාරණයක් වෙනවා නම් එයිදී ඒ අසාධාරණය අවම කිරීම සඳහා එහෙම නැත්නම් ඒක වැළැක්වීම සඳහා ඒ වගේම යම් කිසි අසාධාරණයක් වෙච්ච පාරිභෝගිකයෙක් වෙනවා. එයාට සහනයක් සලසා දීම සඳහා අපි කටයුතු කරනවා. ඒක ආකාර කිහිපයකින් ක්‍රියාත්මක වෙනවා. එකක් අපි ගත්තොත් වෙළඳපොළ තුළ වෙළඳුන් විසින් වෙළඳුන්ට අපි නීති රීති පනවනවා මේ විදිහට වැඩ කරන්න ඕනේ මේ දැන් අපි ගත්තොත් භාණ්ඩයක මිල සඳහන් කිරීම සමාන කල්ලිකුත් වෙන්න පුළුවන් කාණ්ඩාංකය වෙන්න පුළුවන් ඒ වගේ කාරණා සම්බන්ධව වෙළඳුන්ව දැනුවත් කරලා නීති මගින් නීති ඒගොල්ලන්ට දානවා. ඒ වගේම සමහරක් වෙලාවට උපරිම සිල්ලර මිලක් අපි නියම කරනවා යම් යම් භාණ්ඩවල අවස්ථාව අනුව. යම්කිසි අවස්ථාවක යම්කිසි භාණ්ඩයක මිල වැඩිවීමක් වෙනවා නම් ඒක දිගින් දිගටම වැඩි වෙගෙන යනවා නම් එහිදී අධිකාරිය මැදිහත් වෙලා උපරිම සිල්ලර මිලක් නියම කරන වෙලාවල් තියෙනවා. ඒ ආකාරයට අපි වෙළඳුන්ට ඒවා නීති රීති පනවන අවස්ථාවල් තියෙනවා. ඒ වගේම තවත් අවස්ථාවලදී අපි මැදිහත් වෙනවා පාරිභෝගික දැනුවත් කිරීම කරනවා. තවත් ආකාරයකින් ඒ වගේම පාරිභෝගිකයට යම්කිසි දේ වෙළඳපොළේදී අසාධාරණයක් වෙච්ච අයෙක් ඉන්නවා නම් ඒ පාරිභෝගිකයට පුළුවන් පාරිභෝගික කටයුතු අධිකාරිය ලිඛිතව පැමිණිල්ලක් කරලා තමුන්ට අවශ්‍ය සහනය ලබා ගන්න අපි ඉස්සරහදී මේ ගැන දිගටම කතා කරමු. ඒ වගේම පාරිභෝගික දැනුවත් කිරීම සවි බල ගැනීම කියන කාරණේ සම්බන්ධව අපි මැදිහත් වෙන විදිහට තමයි අපි මේ කාර්යයන් කරන්නේ. හොඳයි. සභාපතිතුමා මේ අපි දැක්කා විවිධ මාධ්‍ය ඔස්සේ වගේම අපිත් වෙළඳපොළට ගියාම දකිනවා විවිධ භාණ්ඩවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගිහිල්ලා. එතකොට අපේ සමාජ මාධ්‍ය ඔස්සේ අපි දැක්කා මිනිසුන් විවිධ පෝස්ට් ඉදිරිපත් කරලා තිබුණා. අපි මේ භාණ්ඩ මිලදී ගැනීමෙන් තොර වෙමු. අපි මේ දේවල් මිලදී නොගෙන අපි මේ ගැන ආයතනවලට දන්වා සිටිමු. මේක අසාමාන්‍ය මිල වැඩි කිරීමක් කියන කාරණාව සම්බන්ධයෙන්. අද වෙනකොට මේ කාරණාව මොන වගේ තැනකද තියෙන්නේ? දැන් ඔබ සඳහන් කරපු කාරණාවේදී විශේෂයෙන්ම ඔය සමාජ මාධ්‍ය ජාලාවල සහ වෙනත් ප්‍රතිපත්තිවල වෙන්න පුළුවන් සඳහන් වෙන පාරිභෝගිකයාම
මැදිහත් වෙන්න උත්සාහ කරනවා අපි මේ භාණ්ඩය මිලදී ගැනීම වළකිමු කියලා. ඒ අදහස් වෙන්නේ ඔහුට දරා ගන්න බැරි මිලකට ඒ භාණ්ඩ අලුවි වෙන බව එයාට දැනෙන නිසා. ඒ වගේ අවස්ථාවලදී සාමාන්‍යයෙන් පාරිභෝගික අධිකාරියටත් බොහෝ විට පැමිණිලි ලැබෙනවා මේ භාණ්ඩ මිලදී ගැනීමට හැකියාවක් නැති තත්ත්වෙන් මිල ඉහළ ගිහිලා තියෙනවා කියලා. අන්න ඒ වගේ අවස්ථාවක් අපිට දැනගන්න ලැබිච්ච වහම අපි ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා අපේ අධ්‍යක්ෂතුමා කිව්ව විදිහට අන්න ඒ වගේ අවස්ථාවලදී අපිට පුළුවන්කමක් ලැබෙනවා අදාළ පාර්ශවයන් කැඳවලා ඒ මිල ඉහළ යාමට හේතුණු කරුණු පිළිබඳ විශ්ලේෂණයක් කළා සහ අපි වෙළඳපොළ තුල මේ භාණ්ඩය අලෙවි වෙන ප්‍රමාණය ඒ භාණ්ඩයට නිමලා තියෙන මිල ඒ භාණ්ඩයේ මිල ඉහළ යාමට හේතු වෙනත් සාධක සීලුම දේ සලකා බලලා ඒ විශ්ලේෂණය කිරීමෙන් පසුව යම්කිසි උපරිම මිලක් නියම කළා ඒ භාණ්ඩයේ මිල ඉහළ යාම පාලනය කරන්න හැකියාව තිබෙනවා. වෙළඳපොළ කියලා කිව්වහම අපි දන්නවා පාරිභෝගික විතරක් නෙමෙයි වෙළඳාගේ පැත්තෙනුත් අපි හිතන අවශ්‍ය නැ තැන් තියෙනවා. මෙතෙන්දී දැන් මිනිසුන් විදියට පාරිභෝගික විදියට භාණ්ඩ මිලදී ගැනීමෙන් වැළකී සිටියොත් ලොකු වෙනම වෙළඳපොළ තත්ත්වයේ අසමතුලිතතාවයක් ඇති වෙන ඉඩ කඩ තියෙනවා. මේ සම්බන්ධයෙන් ඔබතුමාලා මොන වගේ ක්‍රියාමාර්ගද මේ සම්බන්ධයෙන් අරගෙන තියෙන්නේ අද වෙනකොට? ඇත්තටම වෙළඳපොළට භාණ්ඩ නිකුත් වෙන්නේ වෙළඳලා සහ නිෂ්පාදකයාගේ මාර්ගයෙන් තමයි පාරිභෝගිකයට භාණ්ඩ ලැබෙන්නේ. පාරිභෝගික අධිකාරිය වශයෙන් අපගේ කාර්යභාර වන්නේ පාරිභෝගිකය ආරක්ෂා කිරීම වුවත් අපි අර මා පෙරකී පරිදි උපරිම සිල්ලර මිලකට යම්කිසි භාණ්ඩයක් මිල නියම කරනවා නම් නිෂ්පාදකයා සහ වෙළෙන්දා කැඳවලා ඒ අදාළ නිෂ්පාදනයට අදාළ සියලුම පාර්ශ්වයන් කැඳවලා ඔවුන් සමග සාකච්ඡා කරලා ඔවුන්ගේ මිල ගණනය කිරීමේ ක්‍රමවේදයන් සාකච්ඡා කරලා අපගේ මිලාංශයක් තියෙනවා ඒ මිලාංශයේ විසින් තවදුරටත් මේ මිල ගණන විශ්ලේෂණය කරලා ඒ සීලම දත්ත අධ්‍යයනය කිරීම පසුව තමයි අර මම කිව්ව විදිහට උපරිම සිල්ලරමක් නියම කරන්න පෙළඹෙන්නේ. එතෙන්දී අත් වශයෙන්ම යම්කිසි ආකාරයක නිෂ්පාදකයා සහ වෙළෙන්දා කියන ඒ පාර්ශවයන් කෙරෙහිත් යම්කිසි සැලකීමක් අපි දක්වනවා. මොකද ඒ පාර්ශවයට අසාධාරණයක් නොවන ආකාරයට තමයි හැම වෙලේම අපි උපරිම නිවලක් නියම කරන්නේ. මොකද නිෂ්පාදකයාට යම්කිසි ලාභාංශයක් ඒ භාණ්ඩ තුළ තිබිය යුතුයි. නමුත් එය සිදුවිය යුත්තේ පාරිභෝගිකයාට අසාධාරණයක් නොවන ආකාරයට. හොඳයි. අසල මහත්මයා දැන් විවිධ තොරතුරු ඔබතුමාට මේකට ලැබිලා තියෙනවා වෙන්නට පුළුවන්. මෙන්න මේ කියන භාණ්ඩේ මේනකොට මිල වැඩි වෙලා තියෙනවා. එතකොට ප්‍රමිතිය යම් ප්‍රශ්න තියෙනවා කියන කාරණාව. මෙතන ඉඳන් සභාපතිතුමා අපිට කිව්වා එතුමන්ලගේ ක්‍රමවේදයක් තියෙනවා මේ දේවල් නිවැරදි කිරීම සඳහා සංශෝධනය කිරීම සඳහා කියලා. මේනකොට ඔබතුමාලගේ පැත්තෙන් මේ තොරතුරු කොහොමද සම්පාදනය කරලා තියෙන්නේ මේ කරුණු කාරණා සම්බන්ධයෙන්? විශේෂයෙන්ම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විදිහට අපි රාජකාරී කරනකොට අපිට පාරිභෝගික පැමිණිලි ලැබෙනවා. විශේෂයෙන්ම 1977 කියලා අපේ කෙටි දුරකථන අංකයක් තියෙනවා. ඒ කෙටි දුරකථන අංකය සාමාන්‍යයෙන් රාජකාරී වේලාවන් තුළදී ඒකට පැමිණිල්ලක් කතා කරලා කියන්න පුළුවන්. ඊට අමතරව අනිත් වේලාවල් වලදී පාරිභෝගිකයට පුළුවන් වොයිස් මෙසේජ් එකක් විදිහට තමුන්ගේ පැමිණිල්ල එතන තියන්න. ඒ පැමිණිලි සම්බන්ධව පාරිභෝගික අධිකාරිය නිරන්තරයෙන් දිවයින පුරා වැටලීම් විමර්ශන ඒ වගේම දැනුවත් කිරීම ක්‍රියාත්මක කරනවා. ඒ පාරිභෝගික පැමිණිලි මත ඒ වගේම පාරිභෝගික කටයුතු කරන අධිකාරිය නිලධාරීන් වෙළඳපළට ගිහිල්ලා සාමාන්‍ය පාරිභෝගික විදිහට භාණ්ඩ මිලදී අරගෙන එතනදී යම් වැරද්දක් වුණා නම් ඒ සම්බන්ධවත් අපි අර මං කලින් කියපු පියවර අනුගමනය කරමින් ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. මේ සියල්ල අපි කරන්නේ මේ වෙළඳපළ නිවැරදි කිරීම සඳහා. මේකදී මට විශේෂයෙන්ම කාරණයක් කියන්න තියෙනවා. ව්‍යාපාරිකයෝ කියන්නේ අපි හැමෝම අපි ගත්තොත් නගරයක ගත්තොත් එහෙම නැත්නම් ගමක ගත්තොත් යම් කිසි විදියකින් සමාජයේ පිළිගත්ත පුද්ගලෙක්. ඉතින් ඒ පුද්ගලයන්ට හානියක් හෝ එහෙම නැත්නම් එයාගේ අභිමානයට එහෙම නැත්නම් එයාගේ කීර්තියට හානියක් කිරීම නෙමෙයි අත්‍තරම අපේ නිලධාරීන් කරන්නේ හැම වෙලාවම අපගේ රාජකාරිය. එතනදී වැරද්දක් වෙනවා නම් එයාට ඒක තේරුම් කරලා දීලා ඒක නිවැරදි කරන්න අපි උත්සාහ කරනවා. ඒ වගේම අවසාන අවස්ථාව තමයි අපි වැටලීමක් විදිහට කරලා මෙයාලව උසාවියට අරන් යන්නේ. ඒ කාරණේත් මට විශේෂයෙන්ම කියන්න. ඒ විදිහට තමයි අපි සාමාන්‍යයෙන් අපේ රාජකාරී කටයුතු කරන්නේ. ඒ වගේම මට තව කාරණයක් තියෙනවා. මේ වෙළඳුන් දැනුවත් කිරීම සඳහා අපි විශේෂ වැඩසටහන් සූදානම් කරලා කරනවා. සමහරට වෙළඳ සංගමයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරක් වෙලාවට වෙළඳ සැල් වලට ගිහිල්ලා අපේ නිලධාරීන් දැනුවත් කරන ඒ වගේ වැඩසටහනොත් අපි මේ අපේ නිලධාරීන් ක්‍රියාත්මක කරනවා.
හොඳයි සභාපතිතුමා මේ දැන් අර මම කලින් කිව්වා වගේ සමාජ මාධ්‍ය ඔස්සේම අපි දැක්කා විවිධ අංශයන් වලදී විවිධ මේ පළාත් විහි කියනවා උදෑසන ප්‍රවෘත්ති වලට එහෙම නැත්නම් රාත්‍රී ප්‍රවෘත්ති වලට කියනවා මෙන්න මේ ආකාරයේ පාලන මිලක් දැම්මා කියලා. හැබැයි විවිධ අවස්ථාවන් වලදී අපි වෙනදපොළට ගියාම ඒ මිලට අපිට භාණ්ඩ ලබා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියලා. ඒක කොළඹ විතරක් නෙවෙයි විවිධ පළාත් වලුත් මේ චෝදනාව ආවා. අපි දැක්කා හුඟක් මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති වලටම පාරිභෝගිකයන්ගෙන් අහලා තිබුණා කොහොමද විවිධ භාණ්ඩවල මිල තත්ත්වයන්. එතකොට ඔවුන් කිව්වේ මෙන්න මේ වගේ කාරණාවක්. මේ සම්බන්ධයෙන් ඔබතුමාලාගේ ආයතනය මොන වගේ වගකීමක්ද දරන්නේ? උපරිම සිල්ලමිලක් නියම කරා කියන්නේ යම්කිසි භාණ්ඩයකට ඒ භාණ්ඩය විකිණීමේදී අපි නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුකූලව විකිණීම සිදු වෙන්න ඕනේ මිල සඳහන් විය යුතුයි. එසේ නොවන අවස්ථාවල සෑම අවස්ථාවකම අපේ නීතිය ක්‍රියාත්මක කරනවා අපි නිකුත් කරලා තිබෙන ගැසට් පත්‍රයට අනුකූල නොවන අවස්ථාවල. මොකද ගොඩක් වෙලාවට මේ උපරිම සිල්ලර මිල නියම කරපු අවස්ථාවල භාණ්ඩ සාමාන්‍ය වශයෙන් හිඟයක් දකින්න ලැබෙනවා. මොකද ඒ අවස්ථාවල වෙන්නේ පෙර මිලදීගත් භාණ්ඩ සිල්ලර වෙළඳාම් කරන අය සතුව තිබෙනවා. ඒ අය ඒවා සංගවා තැබීමක් හෝ භාණ්ඩ හිඟ කිරීමක් හෝ නිර්මාණය කරන කෘත්‍රිම ආකාරයට වෙළඳපොළ තුල. ඒක තමයි සිදු වෙන්නේ. නමුත් මේ මිල අපි ඉදිරිපත් කරන මිලට හැඩ ගැහෙන්න දවස් කීපයක් යනවා සාමාන්‍යයෙන් අපේ වෙළඳපොළ හැසිරෙන ක්‍රමය. ඉතින් ගොඩක් වෙලාවට අපේ වෙළඳ සංස්කෘතිය ගොඩනැගිලා තිබෙන්නේ භාණ්ඩයක මිල වැඩි කරපුවාම වැඩි කිරීමට මිස අඩු කරපුවම අඩු කරන්න නෙමෙයි. එතකොට ගොඩක් වෙලාවට ඒ වගේ අපි මිලක් නියම කරපුවාම ඒකට අනුගත වෙන්න මැලිකමක් දක්වන ස්වභාවයක් තිබෙනවා. නමුත් පාරිභෝගික අධිකාරී විදිහට අපි මේ වෙනකොටත් උපරිම සිල්ලර මිලක් නියම කරලා තියෙන යම්කිසි භාණ්ඩ සඳහාද ඒ භාණ්ඩ සඳහා ඒ උපරිම සිල්ලර මිලට වඩා එහායින් යම්කිසි කෙනෙක් වෙළඳාම් කරනවා නම් අපි ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා. ඒක නිතරම ක්‍රියාත්මක වෙනවා. වැටලීම් සිදු කරනවා, නඩු පවරනවා. ඉතින් අර වෙළඳපොලේ පාරිභෝගිකයන් කරන මැසිවිල්ල එතන වෙලාවට ඒක දක්නට ලැබෙනවා. මොකද ඒ කෘත්‍රිමව ඒ භාණ්ඩ වෙළඳපොලේ හිඟයක් ඇති කිරීම සාමාන්‍ය සිද්ධ වෙනවා. මොකද අපි එවැනි වෙළඳ සදාචාරයක් චර්යාදරන පද්ධතියක් ගොඩනගා ගන්න උත්සාහ කළ යුතුයි. මොකද මේ රටේ අපි සෑම තැනම එක තැන ඉරලා පළු වෙන ක්‍රමයකට යන නැතුව අපිත් පාරිභෝගිකයත් වෙලෙන්දාත් මේ මුළු සමාජයත් එකතුව මේ ක්‍රම නිර්මාණය කරන්න එකතු වෙන්න. මොකද මම හිතන්නේ මේ වැඩසටහන ඉදිරිපත් කරන ඔබත් අපේ අධ්‍යක්ෂකතුමාත් මේ නිෂ්පාදක කණ්ඩායමත් මේ වැඩසටහන දිහා බලා ඉන්න සෑම ප්‍රේක්ෂකයෙමත් මේ වැඩසටහන නොබලන සෑම කෙනෙක්වත් පාරිභෝගිකයෝ. අනිවාර්යයෙන්. ඒතකොට අපි යම්කිසි කෙනෙක් ගැන කතා කරනවා නම් වෙළඳාමක් කරන පුද්ගලයෙක් යම්කිසි නිශ්චිත භාණ්ඩයක් වෙළඳාම් කරන පුද්ගලයෙක් ඒ භාණ්ඩය හැරෙන්න අනිත් සෑම භාණ්ඩ සඳහාම ඔහු පාරිභෝගිකයෙක්. ඒ නිසා මේක අන්‍යෝන්‍ය අවබෝධයෙන් සදාචාරාත්මකව ඊ타මත්ම සුහදත්වයෙන් අපි කියන්නේ ආචාර ධර්ම වලින් ආචාර ධර්ම පද්ධතියක් මේ වෙළඳාම තුළ ගොඩනැගිය යුතුයි. ඒ ගොඩනැගෙන්න අවශ්‍යයි කියලා මම කල්පනා කරනවා. ඒ සම්බන්ධයෙන් අපි අත් වශයෙන්ම මෙතුමා මගේ අධ්‍යක්ෂකතුමා කිව්ව පරිදි අපි දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන්න සූදානම් කරනවා. ඒ වැඩසටහන දිගින් දිගටම පවත්වලා මහ ජනතාව විශේෂයෙන්ම වෙළඳ ප්‍රජාව ඊළඟට ඊටමත් ඉක්මනින් සමාජගත වෙන්න ඉන්න ප්‍රජාව විදිහට උසස් පෙළ පාසල් සිසුන් හඳුනාගෙන අන්න ඔවුන් දැනුවත් කරන්න ඒ වගේ අපි වැඩ පිළිවෙලක් වැඩසටහන් කීපයක් නිර්මාණය කරමින් යනවා. ඒ සඳහා ඔබගේ ආයතනයත් අපිට සහයෝගය ලබා දෙන්න පොරොන්දුවක් ලැබුණා. ඒක අපි සන්තෝෂ වෙනවා. අත් වශයෙන් මේ මාධ්‍ය නැතුව අපිට මේ කරන්න අමාරුයි. අනිත් කාරණාව මේ මීට වඩා ගොඩක් වැඩසටහන් පාරිභෝගික අධිකාරියෙන් මීට පෙරත් සිදු කරලා තිබුණා. නමුත් ඒක සමාජගත වෙනවා අඩුයි. මොකද සමාජය යනවා අඩුයි. මොකද ඒකට මාධ්‍ය අපිට ප්‍රචාරණය ගොඩක් කරන්න ලැබිලා නැහැ. ඉතින් එම නිසා මම කල්පනා කරා මේක අපි ක්‍රමවත්ව කරන්න මාධ්‍යත් සම්බන්ධ කරගෙන අපි ජනතාව දැනුවත් කරමින් තමයි ගමන යන්න ඕන. ඇතම් අපි නිකුත් කරපු ඇතම් ගැසට් නිවේදන වල දැනුවත් භාවයක් නැති ප්‍රජාව මේ ලංකාවේ ඉන්නවා. ඒක හේතුව ඒක සමාජගත වෙන්න මාධ්‍යයක් නැතිකම සහ මේ නීති රීතීන් සම්බන්ධයෙන් ඒ අයට තියෙන අවබෝධය නොමැතිකම සහ ඒ ඇත්ත වශයෙන්ම ඒක අපි දැනුවත් කළ යුතුයි ඒ ප්‍රජාව. එතකොට එයාට කියන්න බෑ අපි දුනදන අපි මේක දන්නේ නැහැ කියන කාරණාව ප්‍රකාශ කරන්න හැකියාවක් නැහැ. මොකද නීතිය නොදැනගෙන සිටීම නිදහස් කාරණයක් නෙවෙයි කියලා පූර්ණ විවරයක් තියෙනවා. නමුත් එසේ වුවත් මෙවැනි කාරණාවලදී මේ අපිට වෙළඳපොළ සාධාරණ වෙළඳපොළ පවත්වාගෙන යන්න දැනුවත් කිරීම අවශ්‍යයි කියලා මම හිතනවා. සභාපතිතුමනි දැන් බිත්තර සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් පහුගිය ටිකේ ඇති වුණා. අද වෙනකොට මේ සම්බන්ධයෙන් තත්ත්වය කොයි වගේද? අත් වශයෙන් බිත්තර සම්බන්ධයෙන්
අපි මෙතෙක් කල මේ වෙලාව වෙනකන් කතා කරපන් හිටියේ මේ භාණ්ඩවල මිල අධික ලෙස පරිභෝගික භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ යාම සම්බන්ධව. දැන් එවැනි අවස්ථාවක් තමයි බිත්තර. මේ බිත්තර සම්බන්ධයෙන් කතිකාවතක් ගොඩ නැගුණා. මේ බිත්තර සාමාන්‍ය පාරිභෝගිකයාට දරා ගන්න බැරි තරම් මිලකට ඉහළ යනවායි කියන කාරණාව. එතකොට වෙළඳපොලේ රුපියල් 62 65 දක්වා මිල ඉහළ යාමක් දක්නට ලැබුණා. ඒ වගේම ඊට වඩාත් එහාට මේ මිල යයි කියන අපේක්ෂාවකුත් තිබුණා. එතෙන්දී පාරිභෝගික පැමිණිලි ලැබුණා. ඊළඟට අපි සමාජ මාධ්‍යම ඔස්සේ අපිට දැනගන්න ලැබුණා. අපි ඒක නිරීක්ෂණය කරා. ඊට පසුව අප යම්කිසි තීන්දුවකට එළඹුණා මේ සම්බන්ධව අදාළ පාර්ශ්වයන්, ඒ කියන්නේ බිත්තර නිෂ්පාදකයන්, වෙළෙන්දන්, ඒ වෙළෙඳ සංගම් කැඳවලා මේ සම්බන්ධයෙන් විමසීමක් කරන්න. අපේ ආරාධනය පිළි අරගෙන මේ බිත්තර නිෂ්පාදක සංගම් සහ ඊට අදාළ වෙනත් පාර්ශ්වයන් පැමිණිලා අපි පැය 3කට අධික කාලයක් ඔවුන් සමග සාකච්ඡා කරා. එතකොට ඒ අය බිත්තර නිෂ්පාදනය සම්බන්ධයෙන් ඔවුන්ට සිදුවන පිරිවැය සම්බන්ධයෙන් බොහෝ දේ අපිට ඉදිරිපත් කරා. ඒ වගේම අපි විමසීමක් කරා යාගෙන් ඔබ සතුව තිබෙනවද මේ මිල ගණනය කිරීම සම්බන්ධයෙන් යම්කිසි ක්‍රමවේදයක්? ඒ අත් වශයෙන්ම අර විද්‍යාත්මක ක්‍රමවේදයක් නැතුණත් එවුන් යම්කිසි ලිවිල්ලක් අපිට ඉදිරිපත් කරා. ඒ ලිවිල්ල මත පදනම්ම අපගේ මිලාන්සය විසින් මේ මිල ගණනය කිරීම සිදු කෙරුවා. ඊට පසුව තමයි මේ උපරිම මිල සිදුවෙත්තේ මෙන්න මේ මිලට කියන එක සම්බන්ධයෙන් අපි යම්කිසි වෙනදාවට ඇවිල්ලා මේ ඒ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබුවේ. හැබැයි අපි ඒ අවස්ථාවෙත් මම පෙර කී පරිදි නිෂ්පාදකයා සහ වෙළෙන්දා ආරක්ෂා වෙන ආකාරය මිලත් තමයි නියම කරලා තියෙන්නේ. කිසිම අවස්ථාවක එතන අසාධාරණයක් කිසිම පාර්ශ්වයක නොවන ආකාරයට. ඒ පාරිභෝගිකයට හෝ වේවා වෙළෙන්දට වේවා. මොකද අපි හැම වෙලේම වෙළෙන්දාව මොකද වෙළෙන්දෙක් කියන්නේ යම්කිසි භාණ්ඩයක් ලාභයක් තබාගෙන විකුණන පුද්ගලයෙක්නේ. ඒතකොට ඔහුගේ ලාභය අපිට කපා හැරලා මිල නියම කිරීම හැකියාවක් නැහැ. ඒ නිසා අපි මේ සෑම අංශයක්ම ගණනය කිරීමක් විද්‍යානුකූල ගණනය කිරීමේ ක්‍රමය විදිහට අනුව ගණනය කරලා තමයි මේ මිල සම්බන්ධයෙන් යම්කිසි තීන්දුවකට පාරිභෝගික වශයෙන් අපි ආවේ. හොඳයි. අසල මහත්මයා දැන් මම කලිනුත් සභාපතිතුමාගෙන් ඇහුවා මේ විවිධ ප්‍රශ්න ආවම පාරිභෝගිකයන්ට තියෙන අවස්ථාව තමයි පාරිභෝගික සේවා අධිකාරියට මේක පැමිණිලා ඉදිරිපත් කිරීම. දැන් මෙතුමා කියපු විදිහට මේ බිත්තර ප්‍රශ්නය සම්බන්ධනවත් අපි ගොඩක් දෙනා කිව්වා මෙහෙම තමයි පාලන මිල තියෙන්නේ. හැබැයි එදාම තිබ්බ බොහෝ පුවත්පත් වල අපි දැක්කා, ඒ වගේම සමාජ මාධ්‍යවල අපි දැක්කා, ප්‍රවෘත්ති වලින් අපි දැක්කා මේ ගාන එහෙම වෙනස් වීමක් වෙලා තිබුණේ නැහැ. කෙනෙක් කියන්න පුළුවන් ඔව් මේක ඉදිරිපත් කරපු ගමන් එකපාරට මේක කරන්න පුළුවන් කමක් නැහැ කියලා. ඔබතුමාලට ඒ වගේ අවස්ථාවක පැමිණිලි අංශයෙන් කොයි වගේ මේ දායකත්වද ලබා දෙන්න පුළුවන් පාරිභෝගිකයන්ට? ඔව් විශේෂයෙන්ම මම අර දැන් අපි ඔය කතා කරපු කාරණේදී දැන් අපි අදරයක් ගැසට් එකක් නිකුත් කළොත් එහෙම මිල උපරිම සිල්ලර මෙච්චරයි මේ මිල කියලා විතර අපි උදාහරණයක් ගත්තොත් පහුවෙනිදා උදේම සමහරක් වෙලාවට සිල්ලර වෙළඳුන්ට ගැටලුවක් තියෙන්න පුළුවන්. තමුන් ගත්ත බිත්තර වෙළඳපොලේ විකුණන්න තියෙනවා මේ වැඩි මිලට ගත්ත ඒවා. අපි ඒ නිසා ඇත්තටම මේ කලේ සෙනසුරාදා සහ ඉරිදා සිකුරාදා රාත්‍රියේ තමයි ගැසට් පත්‍රයෙන් ගොවිච්ච සෙනසුරාදා සහ ඉරිදා අපි දිවයින පුරා අපි නිලධාරීන් යොදවලා අපි දැනුවත් කිරීම කළා වෙළඳුන්න වැඩි මිලට අලෙවි කරන්න එපා මෙහෙම ගැසට් නිවන් නිකුත් කළා තියෙනවා. ඊට අමතරව මාධ්‍ය මගින් මේක ප්‍රචාරය වුණා. ඒ වගේම අපි සඳුදා දිනේත් අපි යම්කිසි දැනුවත් කිරීම වැඩසටහනක් කරන ගමන් තමයි අපි වැටලීම් කළේ. ඒ විදිහට තමයි අපි වැටලීම් මොකද එකපාරටම ස්විච් එකක් දාලා ඕන් ඔෆ් කරනවා වගේ කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි මේක. යම්කිසි වෙළඳ ප්‍රජාව දැනුවත් කරන්න ඕනේ. මොකද ඒගොල්ලෝ වැඩි මිලට ගත්ත බිත්තර වෙළඳපොලේ තියෙනවා. නමුත් ඒ කාලය දැන් ඇත්තටම ඉවර වෙගෙන යනවා. දැන් අලුතෙන් එන තොග අපි කියන්නේ අලුතෙන් එන බිත්තර මිලදී ගන්න එපා වැඩි මිලට. අපේ ගැසට් පත්‍රයේ සඳහන් මිලට විකුණන්න පුළුවන් විදිහට මේ වෙළඳපොළ සකස් කරගන්න අපි යම්කිසි අවස්ථාවක් දීලා ඒ අනුව අපි ඉදිරියට කරගෙන යනවා. ඒක තමයි සාමාන්‍ය වෙන්නේ. එතනදී අපිට සමහර වෙලාවට පාරිභෝගික අපිට පැමිණිලි කරලා කියනවා අහවල් වෙළඳසැලේ බිත්තර වැඩි මිලට විකුණනවා. ඒ වගේ කාරණා සමග ඒ වගේ අවස්ථාවලදී අපි අපේ නිලධාරීන් යොමු කරලා වැටලීම් කරනවා. ඊට අමතරව මම මීට කලින් කියපු විදිහට අපේ නිලධාරීන් වෙළඳපොළ පාරිභෝගික විදිහට ගිහිල්ලා වෙළඳසැල වලට ගිහිල්ලා මිලදී ගැනීම කරලා වැඩි මිලට බිත්තර අලෙවි කරනවා නම් ඒ සම්බන්ධව අපි නීතිමය පියවර ගැනීම දිගටම කරගෙන යනවා. අසල මහත්මයා යම්කිසි ගැටලුවක් ඇති වෙනවා නේද පරණ තොග තියෙන වෙළඳුන්ට මේක කිරීමේදී ඔවුන්ගේ පැත්තෙන් බැලුවොත් පොඩි අසාධාරණයක් තියෙනවද කියලා වෙළඳුන්ගේ පැත්තෙන් චෝදනාවක් આવොත් ඒකට කියන්න තියෙන්නේ මොකද්ද? විශේෂයෙන්ම
මම ඒකෙදි කියන්න ඕනේ අපේ විමර්ශනලාරීන්ට අපි නිසි උපදෙස් ලබා දීලා තියෙනවා ඒ අවස්ථාවලදී කොයි විදිහට කටයුතු කරන්න ඕනේ. ඒ නිලධාරීන් ක්ෂේත්‍රයට ගියාට පස්සේ ඒ අවස්ථාව අනුව නිසි සොයා බැලීමක් කළා තමයි ඒ කටයුතු කරන්නේ. ඒක නිසා මම හිතනවා කාටවත් අසාධාරණයක් නොවන විදිහට අපිට ඒක කරගෙන යන්න පුළුවන් සහ මෙතෙක් කල් අපි මේ විදිහට අපේ විමර්ශනලාරීන් රාජකාරී කරලා තියෙනවා. ඒතර මම හිතන්නේ ගැටලුවක් ඇති වෙයි කියලා. ඒ තේරුම් ගැනීම අපේ නිලධාරීන් සතුව තියෙනවා. ඔව් එවැනි අවස්ථාවක පාරිභෝගිකය පැත්තේදී යම් චෝදනාවක් ආවොත් පරණ තොග විකුණන්නේ පරණ මිලටමයි කියන ප්‍රශ්නෙට මොකද අපි කියන්නේ? ඔව් මෙහෙමයි. දැන් මේ වගේ දෙයක් එන්නේ ගැටලුවක් ඇති වුණාමනේ ඒ ගැටලුව විසඳන්න යම්කිසි උත්තරයක් ගෙනාවට පස්සේ දවස් කිහිපයක් එතන තවත් පොඩි ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒක අපි එන ගැටලුත් එක්කලා මුහුණ දීගෙන කටයුතු කරනවා. අර ඒකට එක පැත්තකට චෝදනාවක් හෝ ආයතනට චෝදනාවක් හෝ එහෙම ගැටලුවක් ඇති කරන්න ඉවසීමෙන් ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි මේක නිසි පිළිතුර නිසි තත්ත්වයටපත් වෙන්නේ. එතකල් යම් කාලයක් අවශ්‍යයි. ඔව් නැවක් හෙල්ලෙන්න වගේ පොඩි ගැටලුවක් ඇති වෙනවා. නමුත් ඊට පස්සේ ඒක හරියනවා. ඉතින් ඒක තමයි සාමාන්‍ය සිද්ධිය. නමුත් වෙලා තියෙන්නේ සමහරක් වෙලාවට ඇත්තටම පාරිභෝගිකයෙක් ඉන්නේ යම්කිසි පීඩනයක් හෝ ගැටලුවකින් උනාන් පස්සේ පාරිභෝගිකයෝ එතනදී යම්කිසි ගැටලුවක් ඉදිරිපත් කරන එක සාධාරණයි. ඊට පස්සේ ව්‍යාපාරිකයෙක් පැත්තෙන් ගත්තාන් පස්සේ ව්‍යාපාරිකයොත් ඒගොල්ලෝ වැඩි මිලට ගත්ත විතර ඒගොල්ලන්ට අඩු මිලට විකුණන්න බෑ කියන කාරණේ තියෙනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. එතනදී දැන් අපි උදාහරණයක් විදිහට බිත්තරම ගමුකෝ. බිත්තර අපි දැක්ක පහුගිය දිනවල වැඩි වුණා දවසකට යම්කිසි මිල ප්‍රමාණයකින් වැඩි වුණා. නමුත් මිල අඩු කිරීම මිල ගැසට්පත් වෙන්නේ කොච්චර කාලකට පස්සේ වෙළඳුන් අපිට කතා කළා. මටත් ඇත්තටම වෙළඳුන් කතා කරලා කියනවා මේක මේ අපිට මේ වගේ ගැටලු තියෙනවා. පරණ බිත්තර අපි ගාව තියෙනවා. මම සමහරුන් ඇහුවා ඔයගොල්ලෝ කවදද බිත්තර ගත්තේ? ගැසට්පත් වෙට පස්සෙත් මේගොල්ලෝ වැඩි මිලට බිත්තර අරන් තිබුණා. සමහරු ඊට කලින් ගත්ත බිත්තර ඒගොල්ලෝ ගාව තියෙනවා. ඉතින් එතකොට මම ඒගොල්ලෝ ඊට පස්සේ තව එකක් මම ආවුවා ඒගොල්ලන්ගෙන් ව්‍යාපාරිකව දැන් මේ සාමාන්‍යයෙන් කරන දේවල් සම්බන්ධව අපි හැමෝම නෙමෙයි සමහර අය කරන දේවල් සම්බන්ධව මම පොඩි උදාහරණයක් මේ ගන්නෙ. මම ඇහුවා දැන් මමත් බිත්තර ගන්න පාරිභෝගිකෙක් මම ගිහිල්ලා බලනකොට දිනෙන් දින මේක වැඩි වෙනවා. සතියකට සැරයක් ඒගොල්ලෝ බිත්තර ගන්නවා. නමුත් දවසෙන් දවස පහුගිය දවස්වල මිල වැඩිවීමක් වුණා. ඉතින් එහෙම වෙන්න විදිහක් නැහැනේ. අර ගත්ත දේ ඒ මිලට එයාට ගත්ත මිලට සාපේක්ෂව එයාට විකුණන්න පුළුවන් මිලක් තිබුණානේ. ඒ මිල නමුත් එයා දිනපතා වැඩි කරමින් සාමාන්‍ය ලෙස. ඔව් ඒ වගේ අවස්ථාවල සිද්ධ වෙච්ච අවස්ථාවල් තියෙනවා වෙලදපොලේ. ඒ සම්බන්ධවත් මම ඒගොල්ලන් විමසුවෙන් ඔව් පිළිගන්නවා කියලා කියපු ව්‍යාපාරිකයෝ ඉන්නවා ඉතින් ඒ දේවල් අපි තේරුම් ගැනීමෙන් කටයුතු කිරීම තමයි වඩා සුදුසු කියලා මම හිතන්නේ. මොනවා වුණත් ගැසට් පත්‍රයක් නිකුත් කළා දින කිහිපයක් අතරතුර යම්කිසි ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වෙනවා කියන තමයි මට පැහැදිලි කරන්න උවමනාව තිබුණේ. හොඳයි සභාපතිතුමා අපි දන්නවා මෙවැනි අවස්ථාවක ලියවිකිල්ලක් මගින් තමයි පාරිභෝගික සේවා අධිකාරියට තමන්ගේ පැමිණිලි ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙන්නේ. ඒකට අර ශ්‍රේණික දුරකථන ඇමතුමක් විතරක් ලබා දීලා විතර ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියන කාරණාව අපි පාරිභෝගිකයන්ට මතක් කරන්න අවශ්‍යයි නේද? ඔව් දැන් උතන අවස්ථා දෙකක් උතන නිර්මාණය වෙලා තියෙන්නේ. එකක් ඔය අපේ ශ්‍රේණික දුරකථන කෙටි දුරකථනයක් වශයෙන් තමයි සඳහන් කරන්නේ. දැන් අපි පාරිභෝගිකයෙක් යනවා වෙළඳපොළට. ගිහිල්ලා ඔහුට පෙනෙනවා යම්කිසි නිෂ්පාදනයක මිල වැඩි කිරීමක් එහෙම නැත්නම් මිල දර්ශකය දැන් අපි හිතමු සමහර භාණ්ඩවල මිල අලවලා තියෙනක වෙනස් කිරීමක් කරලා තියෙනවා. දැන් ඊයේ මට පාරිභෝගිකයෙක් කියලා තිබ්බා ඔහු ගත්ත යම්සි භාණ්ඩයක මිල සඳහන් කළාම නැහැ. අන්න ඒ වගේ අවස්ථාවක ඒගොල්ලෝ පැමිණිල්ලක් කරන්න අවශ්‍ය කරනවා. එතකොට ඔය අපේ කෙටි දුරකථන අංකයට කතා කරලා ඒගොල්ලන්ට පැමිණිල්ල කරන්න පුළුවන්. නමුත් ඔහු අපේක්ෂා කරන්නේ නැහැ ඒ සම්බන්ධව විමර්ශන කිරීමක් අපිට දැනුම් දීමක් කරන්නේ. එතකොට අපි කරන්නේ අපේ වෙට්ලි මන්සෙට ඒ සම්බන්ධ තොරතුරු අංශයට ලබා දුන්නාට පස්සේ ඒ තොරතුරු මේ අසල මහත්තයාගේ ඒ දෙපාර්තමේන්තුවෙන් ඒ අදාළ නිලධාරීන් ස්ථානයට අදාළ දිස්ත්‍රික්කයේ නිලධාරීන් දැනුවත් කරලා ඒ අපිට පයින්ඩ දුන්න ස්ථානයට ගිහිල්ලා වැටලීම් සිදු කරනවා. එතෙන්දී යම්කිසි විදිහකින් මේ මිල වෙනස් කිරීමක් හෝ යම්කිසි අපේ ඒ කියන්නේ පාරිභෝගිකයට අසාධාරණයක් වෙන විදිහට ඒ භාණ්ඩය අලෙවි කිරීමක් සිදු වෙලා තිබුණා නම් ඔහුව සම්බන්ධයෙන් අවශ්‍ය නීති පියවර ගන්නවා. පාරිභෝගික භාණ්ඩයක් මිලදී ගත්තට පස්සේ මම පෙර කී පරිදි ඒ භාණ්ඩයේ ගුණාත්මක භාවය නැත්තම් වගකීමක් තියෙන භාණ්ඩයක් නේ භාණ්ඩය ඒ වගකීම ඉටු කරුවේ නැත්තම් ඒ කාලය තුල අපි තුමු යම්කිසි මාසයක් වගේ වරන්ටි කාර්යයක් හරි ගැරන්ටි කාර්යයක් හරි දෙනවා. ඒ කාලය තුල භාණ්ඩය මොකක් හරි දෝෂයට ලක් වෙනවා. එතකොට ඒ පිළිස කර දෙන්න ඒ භාණ්ඩ විකුණු ආයතන බැඳී ඉන්නවා. එවැනි අවස්ථාවල උන් ඒ සිදු කරන්නේ නැහැ. අන්න ඒ වගේ කාරණාවක් වෙච්චාම ලිඛිත පැමිණිල්ලක් අප වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ලිඛිත පැමිණිල්ල ලැබුණාට පසුව අප කරන්නේ අදාළ පාර්ශ්වයෙන් කැඳවලා යම්කිසි විමර්ශනයක් සිදු කරනවා. පරීක්ෂණයක් සිදු කරලා අසාධාරණයක් වෙලා තිබෙනවා නම් ඒ අසාධාරණයට අපි පිළියම් යොදනවා ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයෙන් දැනුවත් කරලා ඇත්ත වශයෙන්ම ඒ භාණ්ඩ සම්බන්ධයෙන් යම්කිසි මිලක් පාරිභෝගිකයාට ගෙවිය යුතු තිබෙනවා නම් ඒ ගෙවන්න දීම කරන්නත් හැකියාව තියෙනවා. ඒ අපි ලබා දෙන තීන්දුවක් ක්‍රියාත්මක කරුවේ නැත්නම් අපිට අධිකරණයේ නඩු දමලා එම තීන්දුව ක්‍රියාත්මක කරවා ගැනීම හැකියාවක් තිබෙනවා.
ඒ තරම් පුළුල්ලු බලතල මේ පනතට තිබෙනවා කියන මට කියන්න අවශ්‍යයි. ඔබතුමා සභාපතිවරයා වගේම නිදෙන්ජවරයෙක් වීම නිසා මම හිතන්නේ මේ කාරණා තවත් හොඳට අපිට පැහැදිලි කරන්න පුළුවන්කම තියෙනවා. අපිට කියන්න මෙවැනි අවස්ථාවක යම්කිසි වැටලීමකින් හෝ යම්කිසි විමර්ශනයකින් පස්සේ තත්වය සම්බර කරගන්න බැරි අවස්ථාවක නීතිමය තත්වයකට යන්න උනොත් මොන වගේ අවස්ථාවක්ද උදා වෙන්නේ? දැන් අපිට මෙහෙම මම පැහැදිලි කරන්න අවශ්‍ය කරනවා. එහෙම මම අර දෙවනුවකී කාරණා සම්බන්ධයෙන් යම්කිසි පරීක්ෂණයක් අවශ්‍යයි කියලා අපිට පැමිණිල්ලක් කරන පුද්ගලයෙක් පාරිභෝගික පැත්තෙන් ඔහු කළ යුතු වන්නේ පැමිණිල්ල මාස 3ක් ඇතුළත. ඊට වඩා පහුවෙලා කරන පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය කිරීම හෝ යම්කිසි තීන්දුවක් ලබා දීමේ හැකියාවක් පාරිභෝගික අධිකාරියට නැහැ. ඒ වෙතත් ඇතැම් අය ඒ දිනමකණු පහුවෙලත් අපිට පැමිණිලි කරලා තිබෙනවා. එතකොට පාරිභෝගික අධිකාරිය වශයෙන් පාරිභෝගිකයා ආරක්ෂා කරන්න ඉන්න ආයතනයක් වශයෙන් ඒ සම්බන්ධයෙන් අපේ නීතිමය ප්‍රතිපාදන වලින් බැහැර වුණත් යම් කිසි විසඳුමක් දෙන්න පුළුවන්ද එන කාරණේ සොයා බලලා ඒ අයට පාරිභෝගික අධිකාරිය පන්තේ නොවුණත් වෙනත් විදිහකට යම් කිසි සහනයක් ලබා ගන්න හැකි අවස්ථාවක් තියෙනවා නම් ඒ අවස්ථාවන් පැහැදිලි කරලා දෙනවා. එතකොට ඔබට පුළුවන් වෙන්නේ මේ ස්ථානේ නෙමෙයි ඔබ අහවල් ස්ථානට ගිහිල්ලා මේ පැමිණිල්ල කරන්න මේ සම්බන්ධයෙන් යම් කිසි සහනයක් ලබා ගන්න උත්සාහ කරන්න කියලා. ඒ වගේ දේවල් කරන අවස්ථාවල් තියෙනවා. එහෙම කරනවා. අපි දැක්කා මේ පසුගිය දිනවල මේ දඩමුදලක් පවා නියම කරනවා කියලා තිබුණා. වෙළඳාම පැත්තේ වෙළඳුන්ගේ පැත්තේ නෝ යම් කිසි වංචාවක් කරලා තිබුණොත් මේ සම්බන්ධයෙන් කොයි වගේ වංචාව නේ දැන් ඒ සිද්ධ වෙන්නේ මේ උපරිම සිල්වර මිලක් නියම කරලා තියෙන අවස්ථාවක ඒ භාණ්ඩය උපරිම සිල්වර මිලට වැඩියෙන් විකුණන අවස්ථාවක පැනවිය හැකි දණ්ඩනය අපගේ පනත යටතේ නියම කරලා තිබෙනවා. ඒ සංශෝධිත පනතක් මාර්ගයෙන් තමයි ඒ දණ්ඩනය අපි වැඩි කරලා තියෙන ප්‍රමාණය තමයි මම කියන්නේ දැන්. ඒතකොට සාමාන්‍ය වෙළෙන්දෙකුට ඒ සම්බන්ධයෙන් පැනවිය හැකි දණ්ඩනය වන්නේ අධිකරණයේ නඩු පැවරූ පසුව රුපියල් ලක්ෂක සිට ලක්ෂ 5ක් දක්වා ඒ අතරතුර ඕනම දඩමුදලක් නියම කිරීම හැකියාව අධිකරණයට තියෙනවා. පෞද්ගලික සමාගමක් වශයෙන් ලියාපදිංචිලා තියෙන ව්‍යාපාරයක් නම් අවම දණ්ඩනය ලක්ෂ 5කුත් උපරිම දණ්ඩනය ලක්ෂ 50 දක්වාත් නියම කිරීම හැකියාව ගරු අධිකරණයට තිබෙනවා. ඔය අවස්ථා දෙකේදීම මාස 6ක සිරිදඬුවම් නියම කිරීම හැකියාවක් තිබෙනවා. එතකොට ඒ දණ්ඩන මුදල සහ සිරිදඬුවම් යන දෙකම යටත් වෙන්න සමහර වෙලාවට සිදු වෙන්න පුළුවන් වෙළඳාමක් සිදු කරන කුළුදිවලට මේ උපරිම සිල්වර මිල තකන්න නැතුව වෙළඳාම් කරන්න ගියොත් ඒක තමයි දණ්ඩන ස්වභාවය. හොඳයි අසෙල් මහත්මයා අපිට කියන්න දැන් මේ කියන කාරණාවෙන් පස්සේ දැන් කෙනෙක් හිතන්න පුළුවන් මෙච්චර ලොකු දඬුවමකට අපි යටත් වෙන්න අවශ්‍ය නැද පාලන මිලට එරෙහිව අපි කටයුතු කරද්දි කියන කාරණාව. මේක සම්බන්ධයෙන් යමක් ඔබතුමාට ඇති කියන්න. ඔව් විශේෂයෙන්ම අපි උපරිම සිල්වර මිලක් නියම කළාන් පස්සේ පාරිභෝගික ක්‍රම අධිකාරී හැටියට ඒකෙදී සභාපතිතුමන් කලින් සඳහන් කළා වගේ සාධාරණ විදිහට ගණනය කිරීම සහ ඒ සාකච්ඡා කරලා අවසානයේ ලැබෙන තීරණයක්. ඒ තීරණය ක්‍රියාත්මක කිරීම තමයි පාරිභෝගික ක්‍රම අධිකාරිය වගකීම සහ එතනදී ගැසට් නිවැරදිව මගින් ප්‍රකාශයට පත් කරන්නේ. ඒතර ව්‍යාපාරිකයෝ දැනගන්න ඕනේ ඒ මිලට ඒක අලෙවි කරන්න. ඒ භාණ්ඩය. එහෙම නැති වුණොත් එතන ගැටලුවක් ඇති වෙනවා. මොකද පාරිභෝගිකයෝ බලාපොරොත්තු වෙනවා ගැසට් පත්‍රයක් නිකුත් කළාට පස්සේ ඒ මිලට වෙළඳපොලේ භාණ්ඩය තියෙයි කියලා. මම අර කලින් කියපු අර විශේෂ යම්කිසි දවස් කිහිපයක් ඇතුළත හැර අනිත් අවස්ථාවලදී මේ වෙළඳපොලේදී ඒ භාණ්ඩය ඒ මිලට තියෙන්න ඕනේ. එතකොට යම්කිසි කෙනෙක් ඒ නීතිය කඩනවා නම් එතන වැරද්දක් වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ඒ අයට මේ දඩමුදල වැඩි දඩමුදලක් තියෙන නිසා ඒක යා නොකර ඉඳී කියන බලාපොරොත්තු තමයි අපේ තියෙන්නේ ඒ දඩමුදල නිසා. අපි හැම වෙලාවෙම මම අර කලින් කිව්වා වගේ අපි පස්සෙන් පන්නගෙන ගිහිල්ලා කවුරුත් මේ එහෙම අසාධාරණ විදිහට කටයුතු කරන්නේ නැහැ. නමුත් ව්‍යාපාරිකයා වැරද්දක් කරනවනේ. ඒ කරනවා නම් එයා දඩමුදලට යටත් වෙන්න වෙනවා. මොකද එයා බය නැතුව ඒ දේ කරන්නේ ඒ දඩමුදල ගෙවන්න සූදානම් වෙනවා. යම්කිසි වංචාවක් එතන තිබෙන නිසා නේද? එයා යම්කිසි වැරද්දක් එතන කරනවා. එතකොට එයා මේ භාණ්ඩේ විකුණනවා කියන්නේ එයා ඒ දඩමුදල ගෙවන්න ලෑස්තියි කියන එක. ඉතින් එතනදී අපි නීතිමය පියවර ගැනීම හැර අපිටත් වෙන විකල්පයක් නැහැ. ඒක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. හොඳයි මම හිතන්නේ මේ වෙන විට ඔබට මේ පාරිභෝගික සේවා අධිකාරිය කියන ආයතනය තුළින් මොන වගේ සේවාවක්ද වෙන්නේ? ඒ වගේම ඔබ මොන වගේ යම්කිසි අවස්ථාවක වෙළඳපොළ තත්ත්වයක් යටතේ පැනනගෙන ගැටලු වලට කොහොමද උත්තර හොයාගන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අපි ඔබ දැනුවත් කරමින් ඉන්නේ. අපි තවදුරටත් මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න සූදානම් නැදලා ඉන්න. අපි ඊට කලින් සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. ඔබ යලිත් හෝප් වැඩසටහන සමගින් අපි කතා බහ කරමින් ඉන්නේ පාරිභෝගික සේවා අධිකාරිය සම්බන්ධයෙන්. සභාපතිතුමනි මේ අපි විවිධ භාණ්ඩ ගැන කතා කරන්නේ නම් වශයෙන් අපි කිව්වොත් එහෙම ඒක විදිහකට අපිට මතකයි පහුගිය කාලේ පාරිභෝගිකයන් පැත්තෙන් චෝදනාවක් තිබ්බා අපිට කිරිපිටි මිලදී ගන්න හැකියාවක් නැහැ
කිරිපිටි වෙළඳපොලේ නැහැ කියලා. ආයෙත් දැන් කියනවා කිරිපිටි තියෙනවා හැබැයි ටිකක් මිල වැඩි කියලා. මේ සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය පැත්තේ මොනවද කියන්න තියෙන්නේ? ඔව් දැන් කිරිපිටි සම්බන්ධයෙන් කිරිපිටි වෙළඳපොලේ මිලදී ගැනීමට නැහැ කිව්වහම ඒ කාරණා සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට මැදිහත් වීමේ හැකියාවක් නැහැ. නමුත් කිරිපිටි වෙළඳපොලේ තියාගෙන යම්කිසි ව්‍යාපාරිකයෙක් හෝ නිෂ්පාදන ආයතනයක් හෝ කිරිපිටි නිෂ්පාදනය කරන ආයතනයක් වෙන්න පුළුවන්. ඒ අය තොග තබාගෙන වෙළඳපොළ නිකුත් කරන්නේ නැතුව හිටියොත් පාරිභෝගික අධිකාරියට බලය තියෙනවා. ඒ තොග තිබෙන ස්ථාන වලලා ඒවා අධිකරණ ක්‍රියාමාර්ගයට යටත් කරලා වෙළඳපොළ නිකුත් කිරීමට හැකියාවක් තියෙනවා. ඒකම පැකට් කරලා තියෙන කිරිපිටි ද්‍රව්‍ය වල මිල වෙනස් කිරීමක් සිදු කරලා තියෙනවා නම් අන්න එතෙන්දිත් අපිට මැදිහත් වීමේ හැකියාව තියෙනවා. මොකද කිරිපිටි වෙළඳපොලේ හිඟයි කියන කාරණාවේදී ඒකට ඒ වගකීම යන්නේ වෙනත් අමාත්‍යාංශයකට. මොකද ඒ කිරිපිටි ආනයනය කර දීම හෝ ඉල්ලුමට සරණතරක් සපයන්න ක්‍රියාමාර්ග ගැනීම අත්වසම අපිට කළ හැකි කාර්යයක් නෙමෙයි. සමබතුනේ එතරම් තවත් ගැටලුවක් මතුණා. දැන් ආනයනය කරන කිරිපිටි මිල වැඩි වෙන්න පුළුවන් මේ ඩොලර් එකත් එක්ක කියලා. හැබැයි දේශීය දියර කිරි හෝ දේශීය කිරි වර්ග එහෙම මිල ගණන් වැඩිවීමක් අපි සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අවස්ථාවල දැක්කා. පුද්ගලයන් රාක්ක පිටින්ම මේව සඳහන් කරලා තිබ්බා සමාජ මාධ්‍ය ඔස්සේ. අපි දැක්ක විවිධ මාධ්‍ය ඔස්සේත් මේ ගැන කතා කරලා තිබ්බා. මේ සම්බන්ධයෙන් අපිට මොනවද කියන්න තියෙන්නේ? අත් වශයෙන්ම දැන් ඔය ඒ දේශීය නිෂ්පාදනය කරන දේවල් වල මිල ඉහළ යාමට හේතු වෙච්ච කාරණා සොයා බැලීමට අපිට පැමිණිල්ල කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක සමාජීය කතාබහට ලක් වෙන කාරණා නම් අපිට පුළුවන් මැදිහත්වල සොයා බැලීමට. එතකොට ඒ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය තුල සිදුවන වියදම් කුමන ආකාරයෙන්ද සිදුවෙන්නේ කියලා සොයා බලන්න. දැන් ඕක පැකට් ඇසුම් කරන්න ඕන, ඒවා මුද්‍රණය කරන්න ඕන, ඒකට යම්සි පිරියක් දරන්න ඕන. එතකොට අමුද්‍රව්‍ය කරන්න සිද්ධ වෙනවා. කම්කරු අවශ්‍ය වෙනවා. අමුද්‍රව්‍ය සොයාගෙන වෙනවා. ඒතකොට අමුද්‍රව්‍ය යම් කිසි විදියකින් ආනයනය කරනවා නම් ඒ සඳහා වන අමුද්‍රව්‍ය. එතකොට ඒකට මිලක් යන වෙන්න පුළුවන්. ඉතින් ඒ ගොඩක් දේවල් සොයා බලන්න. අන්නේ කාරණාවලදී අපි කරන්නේ ඒ නිෂ්පාදකයන් සහ අලෙවිකරුවන් හෝ ඒ සංගම් වශයෙන් හෝ අපි ආරාධනා කරලා එයා ගෙනහැල්ලා මේ කරුණු විමසීම් සිදු කරනවා. එහෙම නැත්නම් අපි මිලාන්සය විසින් ඒ ස්ථාන වලට ගිහිල්ලා සොයා බැලීම් සිදු කරනවා. ගවේෂණාත්මකව ඒ සිදු හොයලා බලලා පසු අවස්ථාවක ආයෙ කරනවා. ඒ වගේ දේවල් කරලා තමයි යම්කිසි තීන්දුවකට එන්නේ. ඔව්. අසල් මහත්මයා මේ සමාජයේ මතයක් තියෙනවා දැන් මේ වෙලාවේ විදේශ සංචිත ප්‍රශ්නයත් එක්ක අපිට ඉම්පෝට් කරන එහෙම නැත්නම් ආනයනය කරන භාණ්ඩ සම්බන්ධයෙන් යම් ගැටලුවක් තියෙන්න පුළුවන් මිලේ. හැබැයි දේශීය නිෂ්පාදනය කරන භාණ්ඩවල මිල ඇයි මෙච්චර වැඩි වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. ඔව් දැන් අපි පසුගිය දිනවල දැකපු එක කාරණයක් තමයි භාණ්ඩවල මිල යම්කිසි ආකාරයක වැඩිවීමකට ලක් වුණා. ඒකට එක හේතුවක් තමයි ඔය රුපියල අප්‍රමාණ වීමේ ගැටලුව එක අපි හැමෝම දන්නවා. ඊට අමතරව ඒ අපි ආනයනය කරන භාණ්ඩ සම්බන්ධයෙන් ඒ ගැටලුව ඇති වුණා. ඒ වගේම අපි හැමෝම දන්න කාරණා තමයි බොහෝ භාණ්ඩවල අමුද්‍රව්‍ය ගොඩක් වෙලාවට ආනයනය කරනවා. ඒ ගැටලුව ඇති වුණා. සමහරක් වෙලාවට දැන් සහල් සම්බන්ධ ගත්තාම ඒකේ එතන පොහොර සම්බන්ධ සහ ඒ ගැටලුව ආවා. ඒ වගේ විවිධ කාරණා බලපාලා තියෙනවා. මොනවා වුණත් පාරිභෝගික අධිකාරී හැටියට අපේ වගකීමක් තමයි ඒ සම්බන්ධව හොයලා බලලා අවශ්‍ය කටයුතු කරන එක. ඒ සඳහා අපේ මිලකිරීම අංශයක් සභාපතිතුමා කලින් සඳහන් කළා වගේ තියෙනවා. ඉතින් ඒ අංශයෙන් මේ සම්බන්ධව යම්කිසි ගැටලුවක් තියෙනවා නම් හොයලා බලලා මැදිහත් වීමක් අපිට කරන්න පුළුවන් නම් ඒ මැදිහත් වීම කරන්න පුළුවන් අවස්ථාවවලදී අපි මැදිහත් වීම කරනවා. ඒක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ පාරිභෝගික අධිකාරී හැටියට. හොඳයි. අසල මහත්මයා මතක් කළා සහල් සම්බන්ධයෙන්. සභාපතිතුමනි දැන් මේ වෙලාවේ සහල් වල තත්ත්වය කොහොමද? අපි දැක්කා පසුගිය දිනවල ලොකු හිඟයක් සම්බන්ධයෙන් වෙළඳපොලේ කතා බහ වුණා. පසුගිය දිනවල අත් වශයෙන්ම පාරිභෝගික අධිකාරී සිදු වුණා ඇතම් සහල් වර්ග වලට උපරිම සිල්ලර් මිලකුත් නියම කරන්න. මොකද පාරිභෝගිකයාට අත්‍යවශ්‍යම ආහාරයක් තමයි දැන් අපේ ප්‍රධාන ආහාරය බත් නිසා මේ සහල් පහසුවෙන් වෙළඳපොලේ තිබිය යුතු පාරිභෝගික භාණ්ඩයක්. නමුත් ඒ අවස්ථාවේදී සහල් හිඟයක් වෙළඳපොලේ ඇති වුණා සහ විශාල වශයෙන් මිල ඉහළ යාමක් සිදු වුණා. ඒකට සිද්ධ වුණා පාරිභෝගික අධිකාරිය වශයෙන් උපරිම සිල්ලර් මිලක් නියම කරන්න තෝරාගත් සහල් වර්ග කීපයකට පවන්න මදන්නේ සම්බා ඊළඟට නාඩු සහ කැකුළු සහල්. ඔය තුනට උපරිම සිල්ලර් මිල නියම කරා. ඊට පස්සුව ඒ මිල තාම ක්‍රියාත්මක වෙනවා. ඒ ගැසට්ටුවක් තාම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඒ අවස්ථාවේදී සහල් හිඟය මැඩපවත්වා ගැනීමට රජය කටයුතු කළා
සහල් ආනයන කිරීමක් සිදු කරා. ඊට පසුව සහල් පරිභෝගිකයට ලබා ගැනීමේ අපහසුතාවයක් ඇති වුණේ නැහැ. දැන් මේ වෙනකොට අස්වැන්න නෙළන කාලේ ඇවිල්ලා තියෙනවා. දැන් සහල් වල ගැටලුවක් අපිට කිසිම පැමිණිල්ලක් එහෙම ලැබිලා නැහැ. පාරිභෝගිකයන්ගෙන් මේ සහල් ලබා ගැනීම තියෙන අපහසුතාවයක් හෝ හාල් මිල ඉහළයි කියලා හෝ එහෙමනේ කිසිම පැමිණිල්ලක් මෑත භාගයේ අපිට ලැබුණේ නැහැ. හොඳයි. අසල මහත්මයා සභාපතිතුමා අපිට කිව්වා මාස 3ක් වගේ කාලයක් තමයි අපිට යම්කිසි පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන් යම්කිසි භාණ්ඩයක් සම්බන්ධයෙන් කියලා. එතකොට පාරිභෝගිකයා පැත්තෙන් හිතන්න පුළුවන් හරි මම යම්කිසි පැමිණිල්ලක් මාස 3ක් ඇතුළත මම කරනවා. ඊට පස්සේ ඔබතුමාලාගේ පැත්තෙන් ක්‍රියාත්මක වීම කොයි වගේද කියන කාරණාව කෙනෙක් කිව්වොත් ඒක වෙනම ප්‍රමාදයි නැත්නම් ඒක ඉක්මනින් වෙන්නේ නැහැ. අපි මීට කලින් මෙහෙම කිව්වා. එහෙම අවස්ථා ඇති. මේ සම්බන්ධයෙන් යම් චෝදනාවක් කවුරු හරි කරනවා නම් ඔබතුමාලා පැත්තෙන් මොකද්ද මේ වෙලාවේ කියන්න තියෙන්නේ? විශේෂයෙන්ම අපිට ලැබෙන පැමිණිලි වලින් සාමාන්‍යයෙන් ගත්තොත් 50%ක විතර පැමිණිලි සංඛ්‍යාවක් එන්නේ ওই මාස 3ට පහුවෙච්ච ඒවා. ඒ කියන්නේ අපේ පාරිභෝගික අධිකාරිය පනත යටතට එන්නේ නැති පැමිණිලි ගොඩාක් එනවා. ඒ කියන්නේ මම මේ කතා කරන්නේ පාරිභෝගික සහන පැමිණිලි. ඒ කියන්නේ පාරිභෝගික යම්කිසි භාණ්ඩයක් වෙළඳපොලේ ගත්තට පස්සේ ඒ භාණ්ඩයේ යම්කිසි දෝෂයක් හෝ ගැටලුවක් නිසා එයාට ව්‍යාපාරිකයාගෙන් එහෙම නැත්නම් වෙළෙන්දාගෙන් සහනයක් ලැබෙන්නේ නැති වුණාන් පස්සේ තමයි එයා අපි ගාවට එන්නේ. ඒ වගේ 50%ක් පැමිණිලි ඔය කියන කාල සීමාව ඇතුළත එන්නේ නැති වුණාන් පස්සේ ඒ පැමිණිලි සම්බන්ධවත් අපි ඒක වීසි කරන්නේ නැහැ. සභාපතිතුමන් කරින් කියපු විදිහට වෙන ආයතන අතර ඒගොල්ලන්ට යොමු කරනවා. එහෙමත් නැත්නම් අපි කරන්නේ පාරිභෝගික අපි දැනුවත් කරනවා මේක අපේ නීතිමය රාමුව ඇතුළත එන්නේ නැහැ. නමුත් අපි ඔබ එවපු පැමිණිල්ල සම්බන්ධව අපිට ගත හැකි යම් ක්‍රියාමාර්ගයක් තියෙනවා නම් ගන්නවා කියලා එයාට දැනුම් දීලා අපි මේ පාර්ශවය කියන්නේ පාර්ශව දෙක ව්‍යාපාරිකයා සහ පාරිභෝගිකයා දෙකළෝ පාරිභෝගික අධිකාරියක් හඳවලා සාකච්ඡා මාර්ගයෙන් ඒ දෙන්නා ගැටලුව විසඳගන්න අවස්ථාවක් සලසලා දෙනවා අපි නිදියත්කරුවෙක් විදියට. එහෙම බැරි වුණොත් අපිට ඒ පැමිණිල්ල සම්බන්ධව එතනින් එහාට කටයුතු කරන්න හැකියාවක් නැහැ. නමුත් අර නීතිමය පදනමක් තියෙන පැමිණිලි සම්බන්ධව අපිට යම් කාලයක් යනවා කටයුතු කරන්න. මොකද හේතුව පැමිණිල්ලක් පාරිභෝගික ඉදිරිපත් කරාම ඒ පැමිණිල්ල අපි වෙළෙන්දාට යවන්න ඕනේ මේ වගේ පැමිණිල්ලක් තියෙනවා කියන එක එයාට දැනුම් දීලා. මොකද එයාගෙන් ඒ වගේම එයාට කියන්න තියෙන උත්තරයත් අපි අහන්න ඕනේ. ඒක යම්කිසි විදිහකින් සමහරක් වෙලාවට පළවෙනි සැරේ අපි යවුවාම ඒකට උත්තරයක් ලැබෙන්නේ නැහැ. සමහර දෙවෙනි සැරේ ආපහු යවන්නත් වෙනවා. ඒ වගේ යම්කිසි කාලයක් එතනදී ප්‍රමාදයක් වෙන්න පුළුවන්. ඒක පාරිභෝගික අධිකාරියේ ඇත්තටම ප්‍රමාදයක් නෙමෙයි. ඒ වගේම තවත් එකක් තියෙනවා පහුගිය කාලේ අපි දැක්ක මේ වසර 3න් වගේ යම් යම් අවස්ථාවල විවිධ අවස්ථාවල ප්‍රමාදයන් සිද්ධ වුණා ඇත්තරම රටේ තිබිච්ච තත්ත්වයක් එක්කලා. ඒක නිසා සමහරක් වෙලාවට පාරිභෝගික චෝදනා කරන්න පුළුවන් ඇත්තරම අපි කරපු පැමිණිල්ලක යම්කිසි ප්‍රමාදයක් තියෙනවා කියන එක. ඒක අපි හැමෝම පොදුවේ පිළිගන්න ඕනේ යම්කිසි ගැටලු නිසා තමයි ඒක. නමුත් ඒ තියද්දිත් පාරිභෝගික කටයුතු අධිකාරී විදිහට අපේ නිලධාරීන් කාර්යාලයට පැමිණිලා එහෙම නැත්නම් නිවසේ ඉඳලා මේ එන පැමිණිලි සම්බන්ධව ඒ කියන්නේ ඊමේල් මගින් කටයුතු කරලා මේ සහන අරන් දෙන්නත් අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඒ සඳහා මැදිහත් වීමක් කළා. එතකොට ඔය කියන පැමිණිලි පාරිභෝගික අධිකාරිය මගින් අර මම ඒ කියන්නේ නීතිමය රාමුව ඇතුළට එන ඒවා සම්බන්ධව ව්‍යාපාරිකයාගෙන් අපිට යම්කිසි උත්තරයක් ලැබුණාන් පස්සේ ඒ උත්තරේ සමහරක් වෙලාවට ලැබෙනවා මේ ගැටලුව අපි මේ විදිහට විසඳුමක් දෙන්නම් මේ ආකාරයෙන් අපි විසඳගන්න කැමතියි කියලා. සමහරට භාණ්ඩයක් අලුතෙන් දෙන්න කැමති වෙන අවස්ථාවල් තියෙනවා. සමහරක් වෙලාවට ගෙවු මුදල් ආපහු දෙන්න කැමතිච්ච අවස්ථාවල් තියෙනවා. සමහරක් වෙලාවට ඒක රිපෙයාර් කරලා දෙන්න කැමතිච්ච අවස්ථාවල් තියෙනවා. සමහරට භාණ්ඩයක් රිපෙයාර් කරලා දෙනවා කියලා අදාළ ආයතනයෙන් කිව්වොත් සමහරට පාරිභෝගිකයෙක් කියන්න පුළුවන් නෑ මම මේකට එකඟ නෑ මට සල්ලි ඕනි කියලා. ඉතින් එතකොට ඒක එතනින් ඉවර වෙන්නේ නෑ. ඒ වගේ අවස්ථාවකදී මේ දෙකොල්ල ගෙනල්ලා කතා කරනවා ආපස්සට. කතා කරලා ඉන්ක්වයරි එකක් කළා. ඒකෙදි ඩිසිෂන් එකක් දෙන්න තීරණයක් දෙන්න පුළුවන් පාරිභෝගික අධිකාරිය සභාපතිතුමන් කරින් කියපු විදිහට. ඉතින් ඒ වගේ කාර්යයක් තමයි එතනදී ඒකට යම්කිසි කාලයක් ගත වෙනවා. ඒතකොට පාරිභෝගිකයෙක් යම්කිසි විදිහකින් කියන්න පුළුවන් ප්‍රමාදයක් තියෙනවා කියන ඒකට විවිධ හේතු තියෙන්න පුළුවන්. නමුත් බොහෝ කල් පරක්කු වෙන්නේ නැහැ. අධිකාරිය නිලධාරීන් මේ සම්බන්ධව හැකි උපරිම ඉක්මනින් පාරිභෝගිකයට සහන ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරනවා කියන තමයි මට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. හොඳයි සභාපතිතුමනි මම ආයෙමත් නීතිමය තත්ත්වයක් සම්බන්ධව ඔබතුමාගෙන් විමසන්න හිතුවා. දැන් ඔබතුමා කියවනේ පාලන මිල සම්බන්ධයෙන් තැකීමක් නොකළොත් අපි යම්කිසි දඬනයකට ලක් කරනවා කියලා වෙලෙන්දව. එතෙන්දී තොග සංගවාගෙන සිටීම සම්බන්ධයෙන් එහෙම නීතියක් ක්‍රියාත්මක වෙනවද? තොග සංගවා සම්බන්ධයෙන් තොග සංගවාගෙන ඒ කියන්නේ තොග තබාගෙන වෙළඳපොළ නිකුත් නොකර හිටියොත් පාරිභෝගික අධිකාරිය නිලධාරීන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරලා ඒ ස්ථාන වටලලා ඒ භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කරන්න හැකියාවක් තියෙනවා. අතනුව අරගෙන ඊට පස්සේ අධිකරණය විසින් ඒවා සමහරලාට මේ රාජසන්තය කරනවා. ඒ රාජසන්තය කළොත් ඒ අයට කිසිම ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ වෙලෙන්දන්ට. ඒවා දඩ මුදල් අයකන දඩ මුදලෙන් කොටසක් පාරිභෝගික අධිකාරිය අර මුදලට බැර වෙනවා. ඒක තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා මේ
එවැනි දඬුවමට යටත් නොවි සුදුසු ආකාරයට මේ අපේ මිල නියම කිරීම තිබෙන ආකාරයට කටයුතු කිරීම තමයි බොහොම වෙන්නේ වියුත්තේ. මොකද අපි රටක නීතියක් පනවපුවම ඒකට අවනත වීම සෑම පුරවැසියෙකුගේම යුතුකමක්. අර අසේල මහත්තයා කියපු කාරණාවේදී තමයි මම කියන්නේ අර පැමිණිලි සම්බන්ධයෙන් ඔය කිව්ව කාරණා සම්බන්ධයෙන් ගොඩක් ජනතාව දැනුවත් නැහැ. ඒක නිසා තමයි අපි අර දැනුවත් කිරීම වැඩසටහන තියන්න ඕනේ කියන්නේ ඔය මාස 3 කාල සීමාව තුළ පැමිණිලි කරන්න ඕනේ. එතකොට කොයි විදිහටද සහන ලබා දෙන්නේ කියන ආකාරයේ අධ්‍යක්ෂතුමා ගොඩක් දුර පැහැදිලි කරා. ඔන්න ඔය ක්‍රියාදාමය සම්බන්ධයෙන් අපි පාරිභෝගිකයන් දැනුවත් කළ යුතු වෙනවා. මොකද ඒ නිසා ගොඩක් වෙලාවට පාරිභෝගිකයෝ පැමිණිලි කරන අපිට දෝෂාරෝපණය කරනවා. මම පැමිණිල්ලක් කළා මෙච්චර කල් වෙනවා කිසිම පියවරක් අරගෙන නැහැ. මට පෞද්ගලිකව දුරකථනයෙන් කතා කරලා කියන අවස්ථාවන් මේ අත භාගයේ මට ලැබුණා. ඒ වෙලේ පැමිණිලි. ඒ නිසා මම අහු ප්‍රශ්න වල වැඩිදුර කියලා කියන්නේ ඒ දැනුවත් කිරීම අවශ්‍ය වෙනවා. ඒක තමයි මම කිව්වේ මාධ්‍ය අපිට සහාය අවශ්‍යයි කියලා ඒ වගේ දේවල් කරන්න. හොඳයි. වෙළඳපොළ වගේම පාරිභෝගිකයගේ වගකීම, වෙළෙන්දාගේ වගකීම, අයිතිවාසිකම් මේ සියල්ල සම්බන්ධයෙන් අපි දැනුවත් කිරීම කොයි වගේද කරන්න අවශ්‍ය? ඔබතුමාගේ පැත්තෙන් මම අලුත් ව්‍යාපෘතියක් මෙතන ආරම්භ කරලා තියෙනවා. මේක ඇත්ත වශයෙන්ම අලුත් ව්‍යාපෘතියක් නෙමෙයි. මම හිතන්නේ පාරිභෝගික අධිකාරිය මම මෙතන සේවයට පැමිණෙන්න පෙර කරගෙන ආව වැඩ පිළිවෙලක්. නමුත් වසංගත තත්ත්වයන් නිසා සෙනග රැස් කරන්න බෑ. ඊළඟට අපි තව ආර්ථික වශයෙන් අරුදුර ලක් වුණා. එතකොට මේවා සැලසුම් කරගැනීම අපහසුතාවයක් තියෙනවා. ඊළඟට ඉන්ධන ප්‍රශ්නය ආවා. ඒකවල ගමන් කිරීම පසු ආය ආවා. ඉතින් ඔය වගේ ගැටලු නිසා මේක දිගින් දිග මේ පසුගාමී වුණා. නමුත් අපිට මේ මම හිතන්නේ අපිට මේ Zoom තාක්ෂණය ඔස්සේ නැත්නම් මේ මාධ්‍ය පාවිච්චි කරලා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය පාවිච්චි කරලා දැන් කරන්න පුළුවන්. ඒ වගේ විකල්ප ක්‍රම උපයෝගී කරගෙන හරි ජනතාව දැනුවත් කිරීම අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. ඇත්ත වශයෙන්ම මේකට ධනාත්මක ප්‍රතිචාරයක් සභාපතිතුමාගෙන් ලැබුණා. මේ ආයතනයේ සභාපතිතුමාට මම උදේ ඉල කතා කරපුවාම එතුමා කිව්වා යම්කිසි පණිවිඩයක් තිරේ දිස්වන ආකාරයට පළ කරන්න හැකියාවක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මම අධ්‍යක්ෂවරයාට අපේ තොරතුරු අධ්‍යක්ෂ අසල මත දැනුවත් සිද්ධ කරලා අපි ඒක සූදානම් කරමු කියලා. එතකොට ඔබට පුළුවන් අපිට සහාය වෙන්න මේ අපගේ යෝජනාව ක්‍රියාත්මක කරන්න, සක්‍රිය කරන්න, පාරිභෝගිකයා සහ වෙළෙන්දාන දෙපාර්ශ්වය දැනුවත් කරන්න, ඒ ආකාරයෙන් කටයුතු කරලා මේ වෙළඳපොලේ තියෙන ඝට්ටණය යම් ආකාරයකට සමනය කරන්න උත්සාහයක් අපිට දරන්න පුළුවන්. පවුලේ නාලිකාව ස්වාධීන රූපවාහිනිය සේවය අපි හැමදාම මාධ්‍ය වගකීම ඉටු කරනවා. මේ ඉටු කරමින් ඉන්නේ මාධ්‍ය වගකීම. ඉතින් අධ්‍යක්ෂතුමනි අපි අවසාන වශයෙන් අපේ පාරිභෝගිකයන්ට මතක් කරමු, වෙළඳුන්ට මතක් කරමු. කොහොමද තමන්ගේ අයිතිය, එහෙම නැත්නම් තමන්ගේ වගකීම, තමන්ගේ අයිතිවාසිකම් රැකගෙන මේ වෙළඳපොළ සම්බර කරගෙන ඉදිරියට යන්නේ කියන කාරණාව. ඔව්, විශේෂයෙන්ම මට ඒකට තව පොඩි කාරණා කීපයකට එකතු කරන්න තියෙනවා. අපි විශේෂයෙන්ම වෙළඳුන්ව දැනුවත් කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මම අර කලින් කියපු විදිහට. එතකොට වෙළඳුන්ගේ වගකීම මොකක්ද? ඒගොල්ලෝ කොහොමද කටයුතු කරන්න ඕනේ? මේ තියෙන නීති රීති මොනවද කියන එක සම්බන්ධව අපි නිරන්තර දැනුවත් කිරීම කරනවා. මම කියපු විදිහට මොකද වෙළඳ සැල් වලට ගිහිල්ලා කරනවා. ඒ වගේම විවිධ වැඩසටහන් කරලා කරනවා. ඊට අමතරව හැමෝම අපි පාවිච්චි කරනවා Facebook පිටුවක් තියෙනවා පාරිභෝගික අධිකාරිය කන්සියුමර් ඇෆයර්ස් අතොරිටි කියලා. ඕනෙම කෙනෙකුට පාරිභෝගිකයෙකුට එහෙම නැත්නම් ව්‍යාපාරිකයෙකුට ඕනෙම පුජ්‍යල පාසල් ශිෂ්‍යයෙකුට පුළුවන් මේ පිටුවට ගිහිල්ලා පාරිභෝගික අධිකාරිය මොනවද කරන්නේ, නීති රීති මොනවද නිකුත් කරලා තියෙන ඒවා සම්බන්ධව විතරම අපි මේ පෙරේදත් මට මතකයි අපි Facebook පිටුවේ අපි වෙනම දැන්වීමක් දැම්මා වෙළඳ ව්‍යාපාරිකයින්ට තමුන්ගේ වෙළඳ සංගමයේ මෙහරහා මැදිහත් වෙලා ඒ වෙළඳ සංගමයේ සමාජික දැනුවත් කරන්න රැස්වීම් ලෑස්ති කරන්න අපි එකට අපේ නිලධාරීන්ගේ දායකත්වය ලබා දෙන්නම් කියලා. ඒ වගේම පාසල් වලට ගිහිල්ලා අපි දැනුවත් කිරීම කරනවා. මොකද ඒගොල්ලෝ අවසානයේ පාසල් සිසුන් තමයි ඊළඟ පාරිභෝගිකයෝ. එතකොට ඒගොල්ලෝ අපි කලින්ම දැනුවත් කරන්න අපි විවිධ වැඩසටහන් පාසල් වල සූදානම් කළා. පහුගිය කාලේ කොරෝනා කාල සීමාවේ පවා අපි Zoom තාක්ෂණය ඔස්සේ පාසල් සිසුන් දැනුවත් කිරීම වැඩසටහන් රාශියක් සිදු කළා. අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසර අරගෙන. මොකද අපිට පාසල් වල යන්න හැකියාවක් නොතිබිච්ච නිසා. ඒ වගේම පාරිභෝගික දැනුවත් කරන්නත් අපි රජයේ සේවක දැනුවත් කරන විවිධ වැඩසටහන් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒ වගේම සභාපතිතුමා යෝජනා කරපු අපි අර ඒ කියපු විදිහට තව ඉස්සරහට තව වැඩසටහන් අපි රාශියක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තුලින් අපි බලාපොරොත්තු වෙන හැම වෙලාවම පාරිභෝගිකයා සහ ව්‍යාපාරිකයා අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න මේ තියෙන නීති රීති සම්බන්ධව. එහෙම වුණොත් විතරයි අපිට අපි අර මුලින්ම පටන් ගත්ත තැනට ඒ කියන්නේ දැනුවත් පාරිභෝගිකයෙක්, දැනුවත් ව්‍යාපාරිකයෙක් මේ වෙළඳපොලේ ඇති කළ යම්කිසි සාධාරණ තරගයක් ඇති කළා
හොඳ සේවයක් පාරිභෝගිකයට ව්‍යාපාරිකයට දෙන්න සහ පාරිභෝගිකයෝ බුද්ධිමත් පාරිභෝගික විදිහට වෙළඳපළට ගිහිල්ලා භාණ්ඩ මිලදී ගැනීමට හැකි තත්ත්වයක් සූදානම් කරන්න පුළුවන්. ඒ සඳහා පාරිභෝගික කර්ම අධිකාරිය හැම වෙලාවෙම කටයුතු කරනවා සහ ඒ කාර්ය ඉදිරියට ඒ පහුගිය කාලේ වගේම දෙකටම කරගෙන යනවා. ඒ වගේම පාරිභෝගිකයෝ යම්කිසි දෙයක පැමිණිල්ලක් පාරිභෝගික අධිකාරියට කරන්න ඕන නම් අපි අර කලින් කතා කරපු ලිඛිත පැමිණිල්ලක් අධ්‍යක්ෂ ජෙනරාල් පාරිභෝගික කටයුතු විභාග අධිකාරිය නම්බර 27 වොක්ෂෝල් විදිය කොළඹ 2 කියලා අපිට ලිඛිතව ඉදිරිපත් කරන්න පුළුවන්. තමන්ගේ පැමිණිල්ල සහ ඊට අදාළ බිල්පත් එහෙම නැත්නම් වකීම් සහතික ඒ කියන කාරණාවල ඡායා පිටපත් එක්කලා. ඒ වගේම යම්කිසි තැනක වැරද්දක් වෙනවා නම් ව්‍යාපාරිකයෙක් වැඩි මිලට බඩු විකුණනවා වෙන්න පුළුවන්. සමහරට කල්ලිකුත් වෙච්ච දේවල් විකුණනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කල්ලිකුත් දේවල් වල දිනය වෙනස් කරලා ඒවා පැක් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ මොනවා හරි වැරද්දක් තියෙනවා නම් ඒ සම්බන්ධව 1977 කියන කැටිදුරකථන අංකයට අපිට කතා කළකොත් අපි නිලධාරීන් ඒ තැන් වලට ගිහිල්ලා වැටලීමක් කරලා විමර්ශනයක් කරලා අවශ්‍ය වුණොත් අපි නීතිමය පියවර ගැනීමේ කටයුතු කරනවා. ඒ සම්බන්ධව තමයි මට විශේෂයෙන්ම කියනවා. ඒ වගේම පොදු දුරකථන අංකය 0111 7755 456 57 කියන දුරකථන අංක වලට කතා කරලා පාරිභෝගිකයන්ට මේ මම මේ කියන දුරකථන අංක හැම වෙලාවම කාර්යාලය වේලාවන්වලදී පැමිණිල්ලක් හෝ තොරතුරු විමසීමක් කරන්න පුළුවන්. ඒ වගේම 1977 කියන කැටි දුරකථන අංකයට කතා කළත් යම්කිසි තොරතුරු දැනගැනීමක් හෝ පැහැදිලි කරගැනීමක් කරගන්න ඕන නම් පාරිභෝගිකයන්ට පුළුවන්. ඒ තමයි මට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ මේ සම්බන්ධව. හොඳයි. අසේල මහත්මයාගේ පැහැදිලි කිරීමත් එක්ක සභාපතිතුමා අවසාන වශයෙන් ඔබතුමායි දැනගන්න කැමතියි. දැන් අපි කියවනේ වෙළඳපළ ආචාර ධර්ම රැක ගන්න අත්‍යවශ්‍යයි කියන කාරණාව. එතෙන්දී ඔබතුමා කලින් කිව්වා තමන් නිෂ්පාදනය කරන යම්කිසි භාණ්ඩයකට තමන් නිෂ්පාදනය කරන එක ඇරුණකොට අනිත් සියලුම භාණ්ඩ සම්බන්ධයෙන් තමනුත් පාරිභෝගික බවට පත් වෙනවා කියන කාරණා. මෙතෙන්දී අපි හැමෝම පාරිභෝගික වෙන අවසානයේදී. ඒ නිසා අපි කොතරම් දුරට වෙළඳපළ ආචාර ධර්ම රැක ගන්න අවශ්‍යද කියන කාරණාව අපි ප්‍රේක්ෂකයන්ට මතක් කරමු. අත් වශයෙන්ම මම මේ අවස්ථාව ප්‍රකාශ කරන්න ඕන අද දින මේ රටේ පවතින්නේ සාමාන්‍ය වෙළඳපළ තත්ත්වයක් නෙමෙයි. ඉතාමත්ම බැරෑරුම් අවධියකට ශ්‍රී ලංකාව පෙර නූවිරු විදිහට බලවත් ලෙස ආර්ථික වශයෙන් ප්‍රශ්නට මුහුණ දීලා මේ රට ඉදිරියට ගෙන යන්න ඉතාමත් අමාරුවෙන් අපි ගොඩෙන්න දඟලන අවස්ථාවක අපි ඉන්නේ. එතකොට පාරිභෝගිකයා සහ ඔය වෙළෙන්දා කියන අය අපිට වෙන වෙනම අඳුනා ගන්න බෑ. අපි සේරම දෙනාම ඉන්නේ ඉතාමත් අමාරු අඩවියක. එවැනි අවස්ථාවක අපි ඇත්ත වශයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන ඔය පාරිභෝගිකයාගේ පැත්තෙනුත් වෙළෙන්දාගේ පැත්තෙනුත් ඉතාමත්ම සාධාරණව කටයුතු කළා. සාධාරණ වෙළඳපළක් තුල මේ සෑම දෙයක්ම සමතුලිත කරගෙන ඉදිරියට යාමට මේ අවස්ථාව කිසිම අවස්ථාවක මේ මෙවැනි අවස්ථාවක් ප්‍රයෝජනට නොගෙන ඉන්න තමන්ගේ පෞද්ගලික වාසිය තක පමණක්. මේ නිසා අපි සම්මා කම්මන්ත අපි යහපත් වෙළඳාමක් කරමු, යහපත් විදිහට උපයමු, යහපත් විදිහට දිවිගෙවමු. ඒවා අපි ඇත්ත වශයෙන්ම මම ප්‍රැක්ටිස් කරන්න ඕන දේවල් අපි කියන දේවල් විතරක් නෙවෙයි වචනට විතරක් සීමා නොවි මේ වෙළඳාමත් ඉතාමත් යහපත් ආකාරයෙන් කළා සාධාරණව උපයලා පාරිභෝජනය කරන්න පාරිභෝග ලබා දීලා අපි හොඳ ලස්සන ශ්‍රී ලංකාවක් ගොඩනගන්න උත්සාහ කරමු. ඒක තමයි මට දෙන්න තියෙන ෆයිනල් එක. හොඳයි. ඒ කාරණාවේදී පාරිභෝග අධිකාරිය වශයෙන් අපිට කරන්න පුළුවන් උපරිම ඉදහත් වීම සිදු කරනවා කියන කාරණාව ජනතාවට මම මේ අවස්ථාව ප්‍රකාශ කරනවා. හොඳයි. පාරිභෝගික සේවා අධිකාරිය තොරතුරු අංශයේ අධ්‍යක්ෂතුමාට අපි යමක් කියන්න අවස්ථාව දෙනවා මේ ප්‍රේක්ෂකයන්ට. විශේෂයෙන්ම අපි ව්‍යාපාරිකයෝ අපි දැක්ක පහුගිය කාලේ අපි කොරෝනා වසංගතයේ පටන් ගත්ත මුල කාලේ සමහර අවස්ථාවලදී භාණ්ඩ යම්කිසි වෙළඳපළේ ලොකු නොසන්සුන්තාවයක් ඇතිවෙච්ච හැම අවස්ථාවකදීම තමුන් ගාව තිබිච්ච භාණ්ඩ වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධව. ඉතින් ඒ වගේ දේවල් කරන්න එපා කියන එක මට විශේෂයෙන්ම කියන්න ඕනේ. මොකද ඒක අපි අත්දැකීමෙන් හොඳටම දැක්ක සමහර වෙළඳසැල් වල අධික මිලට භාණ්ඩ විකිණීම් අලෙවි කළා විවිධ විදිහට ඒ කාර්යයන් කළා. ඉතින් ඒක සම්බන්ධව අපි විශාල ප්‍රමාණයක් සම්බන්ධව නීතිමය පියවර ගැනීම කළා. ඒ වගේම දැනුවත් කිරීම කළා. එහෙම දේවල් උනොත් වෙළඳපළයක් තුළ ලොකු ගැටලුවක් ඇති වෙනවා. ඒ වගේම පාරිභෝගිකයන්ගෙන් මම විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ විශේෂයෙන්ම යම්කිසි භාණ්ඩයක් වෙළඳපළේ හිග වුණොත් හෝ අඩු වෙනවා හෝ කියලා අපි දැනුවත් වුණොත් පාරිභෝගිකයෝ කරන්නේ කඩේ තියෙන වෙළඳසැලේ තියෙන බඩු ටික සියල්ලම රැගෙන යනවා. ඉතින් එහෙම වුණොත් ඒතරත් ලොකු ගැටලුවක් ඇති වෙනවා. අපේ වගකීමක් තියෙනවා තවත් ඊළඟ එන අපි වගේම පාරිභෝගිකයට මේ භාණ්ඩ මිලදී ගන්න ඉතුරු කරන්න. ඉතින් ඒ වගේ දේවල් වලින් වළකින්න කියන එක මම මේ කාලීනව මම ගත්ත කාරණා දෙකක්. ඒ වගේ දේවල් වලින් වළකින්න එපා කියන එක මම විශේෂයෙන්ම ව්‍යාපාරිකයන්ගෙන් සහ පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ තියෙන තත්ත්වය තුළදී. හොඳයි. පාරිභෝගිකයන් විදිහට වගේම වෙළඳ
වෙනදාම් කරන වෙනදුන් පැත්තෙන් ඒ වගේම අපි හැමෝම ප්‍රේක්ෂකයින් පැත්තෙන් බැලුවොත් අපි හැමෝම මේ වෙලාවේ බොහොම නිවැරදිව කල්පනා කරලා කටයුතු කරන්න ඕන කාලයක් සභාපතිතුමාත් ඒ වගේම අධ්‍යක්ෂතුමාත් කියපු ආකාරයට. ඉතින් අපි අද පාරිභෝගික සේවා අධිකාරිය සම්බන්ධයෙන් බොහෝ කරුණු කාරණා රසක් සම්බන්ධයෙන් ඔබ දැනුවත් කළා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අද දවසේ අපි සම්පත් දායකත්වයේ ලබා ගත්තේ පාරිභෝගික සේවා අධිකාරිය සභාපති නීතිඥ ශාන්ත නිරියල්ල මහත්මයා. බොහොම ස්තුතියි අපිට සම්බන්ධ වුණාට. ඒ වගේම පාරිභෝගික සේවා අධිකාරියේ තොරතුරු අංශයේ අධ්‍යක්ෂ අසෙල බණ්ඩාර මහත්මයා අපිට සම්බන්ධ වුණා. බොහොම ස්තුතියි අපිට සම්බන්ධ. ඉතින් අද මෙවැනිම හොප් පරිසරහනකින් යලිත් ඔබ හමු වීමේ බලාපොරොත්තු අපි සමග යනවා. ගිහින් එන්න සුබ දවසක්.